අවුරුදු 2500ක ඔප්පුවක් තියෙනවා. ඒ ඔප්පුව පැත්තකට දාලා බෝඩින් කාර්යයක් විදියට ජීවත් වෙනවා රටේ ජනතාව. නායකත්වයක් ගන්න පුළුවන් කෙනෙක් ඉඳී කියලා හිතනවද? දැන් ඔක මගෙන් මේ දවස්වලත් අහන ප්‍රශ්නයක්. ඒක හොය හිටියොත් රටක් ඉතුරු වෙයිද කියලා මට හිතන්න බෑ. මිනිස්සු හදන්න බෑ. මිනිස්සු හැදෙන්න ඕන. සම්පත් විකුණමින් රට පාලනයක් කරන්න හදන. ඒකට ඉඩ දෙන්න බෑ. කොට්ටයට තියන් නිදා ගන්න කියලා නෙවෙයි මං කියන්නේ. ඒක පාවිච්චි කරන්න දෙමු. ආණ්ඩුවට බල කරන්න ඕන මොනවද බල ගහන ගිවිසුම්. දැනොත් අපි කියන්නේ එපා මුකුත් කරන්න මේ රට මෙහෙම තිබිච්ච දේ. මේ රට දියුණු වෙනවා කිව්වම මේකට සාදුකාර දෙන්න. ඒව බෑ. මේ එක ආණ්ඩුවක්වත් රට ගැන හිතලා තීරණ අරන් නැහැ. ඉපදුණු දවසේ ඉඳලම අඬන ජාතියක් බවට පත් කරලා තියෙන්නේ කවුද? මේ රට පාලනය කරපු දේශපාලනඥ මේ අවුරුදු 70 30. උන් වග කියන්න ඕනේ ඒකට අපිට. අවසරයි අපේ හඳුරන්නේ. මම මුලින්ම අහන්නම් වත්මන් ආණ්ඩුව බලයට ගේන්න මහා සංඝරත්නයත් පාවිච්චි කළා නේද? පාවිච්චි කරා කියන වචනෙට මා එකඟ නැහැ. තිබුණු රජය රටට ජාතියට ආගමට විනයක් වන ආකාරයට කටයුතු කරමින් පැවතුණා. විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුත් ව්‍යවස්ථාවක් ගේන්න කටයුතු කළා. ඒ තුලින් රට 9කට බෙදන්න යෝජනා කරලා තිබුණා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියයි නම් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරන අතර ප්‍රමුඛ ස්ථානයේ පිරිනමන්නේ කියන වගන්තිය ඉවත් කරලා අනාගමික රාජ්‍යයක් කියලා ඇතුළත් කරන්න කටයුතු කරලා තිබුණා. ඒ වගේම සමලිංගිකත්වය නීතිගත කරන්න යෝජනා කරලා තිබුණා. මේ වගේ එක පැත්තකට අපේ සංස්කෘතියට, සભ્યත්වයට, ශිෂ්ටාචාරයට එරෙහි වන නොගැලපෙන බොහෝ යෝජනා ආණ්ඩුව ඒ යෝජනාවලිය තුළ තිබුණා. ඒ වගේම MCC ගිවිසුම, සෝපා ගිවිසුම, එක්ට්‍රා ගිවිසුම මේ ආදී වශයෙන් ඒ ප්‍රශ්නත් අපිට තිබුණා. ඒ වගේම තවත් මත්තල ගුවන් තොටුපළ විකිණීම පිළිබඳ ප්‍රශ්න තිබුණා. විශේෂයෙන්ම මා පෙනී හිටියේ රටේ ඒකීයභාවය සහ රටේ සම්පත් පිළිබඳව සහ අපේ දහම පිළිබඳව. ඒ නිසා මා කතා කළා. දිගින් දිගට කතා කළා කියන එක ඉතින් පිළිගන්නවා. ඒක විරුද්ධව කතා කරලා තිබුණු එකට. ඔබ වහන්සේ හිතනවද මේ අවස්ථාවේ ඒකට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා? ඔබ වහන්සේ සඳහන් කරපු ආගමට තියෙන ප්‍රමුඛ ස්ථානය, ජාතියට තියෙන ප්‍රමුඛ ස්ථානය වගේ දේවල්. මේ වත්මන් රජයේ පොරොන්දුවක් දුන්නා අපිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා. අපි ඒ දවස්වල ඒ සඳහා යෝජනාවලිත් ඉදිරිපත් කළා. දැන් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරලා තියෙනවා. දැන් ඒකෙත් පෞගිය මාසේ මම ඒ ඉදිරියේ පෙනී හිටියේ කොමිටිය ඉදිරියේ මගේ යෝජනාවලිය ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් දැන් මට විශ්වාස නැහැ ගෙනී කියලා ව්‍යවස්ථාවක්. ඔබ වහන්සේ කියන විදිහට රටේ ලොකුම නීති පොත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශ්ව සම්මත කරලා ඒ නීති පොතට අනවශ්‍ය බලයක් ලැබුණා නේද? අනවශ්‍ය කියන්නේ මෙහෙමයි. දැන් මං 20 වෙනි සංශෝධනයේදී මා දැඩි ලෙස පෙනී හිටියේ විරුද්ධව ද්විත්ව පුරවැසිභාවයට අනිත් ඒවාටත් ඉදිරිපත් වැඩියෙන් මම ඒ ගැන කතා කරා. මම නිතරම හිතන්නේ අනාගතය පිළිබඳව, දරුවෝ ගැන, රටේ ජනතාව පැත්තෙන් එහෙම බලලා විරුද්ධ වුණ කරුණු තියෙනවා. එකක් තමයි ද්විත්ව පුරවැසිභාවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළි අරන් රටේ තනතුරු වලට පත්වීමට මම එදත් එරෙහි. අදත් ඒකට විරුද්ධයි. පස්සේ ගරු ජනාධිපතිතුමා මා සමග සාකච්ඡා කළා. එයා මට පොරොන්දුවක් දුන්නා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන අවස්ථාවේ ඒක ඇතුළත් කරලා දෙන්නම් කියලා. සමහර අධිකරණයට තිබුණු බලයන් මේ ව්‍යවස්ථාවෙන් ගොඩක් අඩු වෙලා කියලා ඔබ වහන්සේ හිතන්නේ නැද්ද? බලයක් නෙවෙයි. විනිශ්චයකාරවරුන් එහෙම පත් කිරීම තනිකර දැන් ජනාධිපති යටතට ගිහිල්ලා තියෙනවා. මා එච්චර සතුටක් නෑ ඒකට. කිසිම කෙනෙකුට අධිකරණයක් විවේචනය කරන්න බලයක් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ හැකියාවක් තිබෙන්නේ නැහැ. දැන් රංජන් රාමනායක ඇතුළේ ඉන්නෙත් සාමාන්‍යයෙන් එහෙම විවේචනය කරන්න ගිහිල්ලා. විවේචනය කිරීම සහ ඒ කියන්නේ ඒ බලය දැන් අඩු වුණා කියලා මං කිව්වොත් එයා සාධකයක් කරගන්න එකට මම එකඟ නැහැ. එයා කවුද කියලාත් අපි දන්නවා. එයා මේ රටේ සදාචාරයට, සංස්කෘතියට, සભ્યත්වයට, දහමට විරුද්ධව මේ රටේ සංවිධානයට ඒ ආගමික පූජකවරුන් විවේචනය කරමින් එයා පෙනී ඉන්න ආගමික පැත්තක් තියෙනවා. මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා මේකට උපමාව හැටියට ගන්නවට විරුද්ධයි. නමුත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අපි විසඳ ගත යුතු තවත් කරුණු රාශියක් තියෙනවා. ඒක මම මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන මණ්ඩලයට ඉදිරිපත් කළා. විශේෂයෙන් මම ඉදිරිපත් කළා මේ ප්‍රධාන කාරණයක් මම කියන්නම්. දැන් මැතිවරණයක් ආවට පස්සේ හැම පක්ෂයක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා. දැන් මේ රජයත් එහෙම එකක් ඉදිරිපත් කළා. නමුත් මම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදී ඉදිරිපත් කළ කාරණයක් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බලල මගේ පරමාධිපත්‍ය බලය මම පාවිච්චි කරාට පස්සේ ඒ ප්‍රතිපත්ති ඉෂ්ට නොකළොත් මට බොරුවක් කළා වෙනවා. මට බැරිද අධිකරණය තුලින් මොකක් හරි මගේ ඒ ඉල්ලීම උඩ මගේ ඡන්දය ගත්තනම් මට වෙන ඒ අසාධාරණයට විරුද්ධව මොකද මම කරන්න කියලා. ඒක ඒගොල්ලොත් මන් දිහා බලන් හිටියා. බලන් හිටියා මිසක් මට පැහැදිලි උත්තරයක් දුන්නේ නැහැ. ඇත්තට මේක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මොන ක්‍රමෙන් හරි ජනතාව රවට්ටනවට මම එකඟ නැහැ. දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශන අපි දන්න දවසේ ඉඳලා ඉදිරිපත් කළා. ඒ එකක්වත් නිසි ලෙස කිසිම ආණ්ඩුවක් නිදහසෙන් පස්සේ ඉෂ්ට කළේ නැහැ කියන මතේ මම ඉන්නේ. හැබැයි මේකට තව හේතුවක් තියෙනවා. මේ රටේ ජනතාව ඡන්දේ දීලා අත පිහිදාගෙන පැත්තකට වෙනවා. ඊට පස්සේ ආණ්ඩුවක් වැරදි කරනකොට ආණ්ඩුව නොමග යනකොට එළියට බහලා සටන් කරන්න එන්නේ නැහැ. මේ රටේ බොහෝ අය යෝජකයෝ සහ විවේචකයෝ පමණයි. කැපවීම කරන්න එන්නේ නැහැ. ඒ නිසා අපි හරි දුකක් විඳින්න වෙලා තියෙනවා. අමාරු ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙලා තියෙනවා. මිනිස්සු රටේ අයිතිකාරීන් හැටියට පෙනී ඉන්නවනේ මේ රට අපිට හදන්න පුළුවන්. ඉතින් ඉක්මනින් කියන මතේ මං ඉන්නේ හැම පුරවැසියෙම මේ මගේ රටයි මට අයිතියක් උරුමයක් තියෙනවා. මම මගේ අනාගත දරුවන්ට මේ රට දිය යුතුයි කියලා අදිෂ්ඨාන කරගෙන සටන් බිමට බහිනවා නම් ඒව ප්‍රශ්න නෙවෙයි. ඇත්තටම බහින්නේ නැහැ. හැමෝම දැන් වෘත්තීය සමිති බහින්නේ වෘත්තීය සමිති ඉල්ලීම් වෙනුවෙන්. මහා සංඝරත්නය තමයි ටිකක් හරි ඔය රට ජාතිය ආගම ගැන හිතලා බහින්නේ. දැන් ඒකත් අඩුයි. ඉතින් රටේ මිනිසුන් ජනතාව රටේ අයිතිකරුවන් හැටියට රට ඇතුලේ පෙනී නොසිටීමේ වරද තමයි මේ ඔක්කොටම මුල. ඔබ වහන්සේ ඒකට මූලිකත්වය ගන්න අදහස? මම දැනට මට පුළුවන් ආකාරයට මං රටේ අයිතිකරුවෙක් විදියට පෙනී ඉන්නවා. මාත් එක්ක ඒ කාටවත් ඒක රැඳෙන්න දෙන්නේ නැහැ. මං අයිතිකරුවෙක් විදියට අදත් පෙනී ඉන්නවා, දැනුත් පෙනී ඉන්නවා, ඊයේත් පෙනී හිටියා. නමුත් ජනතාව එතකොට අපිට වඩා තව ඉදිරියට එන්න ඕන. මොකද මේ රටේ ඉපදුණු හැම මිනිස්සෙකුටම අපේ අවුරුදු 2500ක ඔප්පුවක් තියෙනවා. ඒ ඔප්පුව ලියලා තියෙන්නේ ලේ සහ කඳුළු ජීවිත පූජා කළා. ඒ ඔප්පුව අතේ තියාගෙන ඉන්නෙත් නෑ, පැත්තකට දාලා ගෙදෙට්ට වෙලා බෝඩින් කාර්යයක් විදියට ජීවත් වෙනවා රටේ ජනතාව. රටේ අයිතිකරුවන් විදියට ජීවත් වෙලා සටන් කරලා තියෙන ආණ්ඩුව නරක නම් ඒකට විරුද්ධව කතා කරලා ඒක සටන් කරලා ඒක එළවලා එහෙම සටන් කරන්න ඕන. මොකද දැනුත් අපිට තියෙන දැන් මේ දවස්වලත් අපිට තියෙන ප්‍රශ්නේ කාටද මේව දෙන්නේ දැන් ඉස්සරහට. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ රටේ ඈත දුෂ්කර පළාත් වලින්, ගම්බද පළාත් වලින්, මධ්‍ය මහා විද්‍යාල වලින් ඇවිල්ලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙන කියාගත්ත තරුණයෝ විශේෂයෙන් පරිපාලන සේවයට ගිය අද නොදන්න ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ. ඉස්සර තිබුණා හෝටන් ප්ලේස්, ක්‍රේම්බ්‍රිජ් ප්ලේස්, මැකාති රෝඩ්, වෝට් ප්ලේස් මේ පන්තියෙන් තමයි රාජ්‍ය බලය ගත්තේ. ඒ වගේම රොයල්, සෙන්ට් තෝමස්, සෙන්ට් පීටර්ස්, සෙන්ට් බ්‍රිජට් පන්තියක් තිබ්බා. අද ඒක එහෙම නැහැ. අද බොහෝ 90% බොහෝ තැන්වල ඉන්නේ මධ්‍ය මහා විද්‍යාල වලින් ආපු තරුණ තරුණියන්. ගම් වලින් ආපු. හැබැයි ඒගොල්ලෝ පැත්තකට වෙලා බොහොම පුංචි රාමුවක් තුල ජීවත් වෙන්නේ. දැන් ඒගොල්ලෝ මම හිතන්නේ මම දැන් 1970 දශකයේ ඉඳලා මේ සටන් මගේ ඉන්නේ. ඒගොල්ලොන්ට මම ආරාධනා කළා එක 7-8 පාරක්. ඊටත් වැඩි බොහෝ විට මගේ දේශනවලදී කියනවා මේ දැන් කියනවා වගේ එන්න ඉස්සරහට ඇවිල්ලා මේ රට බාර ගන්න. මොකද මං කැමති ගහකින් මලක් නෙලලා පූජා කරන්න පුළුවන් ළමයෙකුට, මේ වෙලේ ඉපනැල්ලේ සුවඳ දන්න කෙනෙකුට, කුරුම්බ ගෙඩියක් කපලා කට තියලා බොන්න පුළුවන් මිනිහෙකුට ස්ට්‍රෝ එකක් ඉල්ලන්නේ නැතුව, අපේ ගමේ කවියක් සීපදයක් තේරෙන ළමයෙකුට. මොකද අපේ ගමක කෙනෙක් නිසා මම දන්නවා ගමේ හැදුණු කෙනෙක්ගේ සදාචාරවත් බවක් තියෙනවා.
ඒ තුළින් ඔහුට ලැජ්ජ බය තියෙනවා. මේ රටේ තිබුණේ නීතියට වැඩිය ලැජ්ජ බය. ඒ ලැජ්ජ බය ඇති පිරිසක් ඇත්තටම අපේ ගම්වල අද වුණත් බොරුවක් කියන බොහොම අඩුයි. ඒ වගේ හැදුණු කමක් තිබුණා. ඉතින් අපේ තරුණයන් ඉදිරියට එන්න ඕන කියන මතේ මං ඉන්නේ. ඔබ වහන්සේ කියන අලුතෙන් එන්න කියලා එක්කෙනෙක් කවුරු හරි රට එක්කෙනෙක් නෙවෙයි. තරුණ ඔක්කොම නැගිටින්න. සියල්ලන්ටම. ඒ වගේම ඒකට නායකත්වයක් ගන්න පුළුවන් කෙනෙක් ඉඳී කියලා හිතනවද ඉස්සරහට? දැන් ඕක මගෙන් මේ දවස්වලත් අහන ප්‍රශ්නයක්. ඒක හොය හිටියොත් රටක් ඉතුරු වෙයිද කියලා මට හිතන්න බෑ. ඒ නිසා අපි සටන් කරමු. පිරිසක් හැටියට. සටන් කළා ඉතුරු වෙන කෙනා ගනිපු දෙන්න මේක. එක්සත් ජාතික පක්ෂයනොත් නැවත රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. නැවතත් ඒ කියන්නේ අර පරණ නායකයින්ම නේද එන්නේ ඉස්සරහට? පරණ නායකයන්ට ඉදිරියට එන්න පුළුවන් වෙලා තියෙන්නේ තරුණ නැතිකයන් එළියට එන්නේ නැති හින්දා. විශේෂයෙන් මේ රටේ දේශපාලන පක්ෂ දෙවෙනි පෙළක් හදනවා අඩුයි. දෙවෙනි පෙළක් හදන්නෙම තමන්ගේ પરම්පරාවල් වලින් සහ තමන්ගේ ඥාති හිත මිත්‍රදාදීන් උඩ. දැන් ඔක ශාසනය ඇතුළේ තියෙනවා. අපේ දෙවෙනි පෙළ හරි අඩුයි දැන්. අපි නැති වෙච්ච දවසක ඒ ගැන වේදනයි. කවුද ඒකට මූලිකත්වය ගන්න ඕනේ හාමුදුරනේ? මොනොත් හාමුදුරුවන්ගේ දෙවෙනි පෙළක් නැති එකයි රටේ දේශපාලනයේ දෙවෙනි පෙළක්. ඒක තමයි දැන් මෙහිම ප්‍රශ්නයක්. මිනිස්සු හදන්න බෑ. මිනිස්සු හැදෙන්න ඕන. බදාම ගහලා රූපයක් අඹනවා වගේ හදන්න බෑ. ඒ රටේ ඉදිරියට එන්න මිනිසුන් පරිත්‍යාගශීලී විය යුතුයි, අවංක විය යුතුයි. රටේ પરම්පරාවෙන් ලැබුණු උරුමය වෙනුවෙන් සටන් කළ යුතුයි, කතා කළ යුතුයි. ලෙනින්ලා, කාල් මාක්ස්ලා, එංගල්ස්ලා, ට්‍රොස්කිලා, මාවෝ සේතුන්ලා, ලින්කන්ලා මේගොල්ලෝ බිහි වුණේ නිකන් නෙවෙයි. ඒ පරිත්‍යාගයේ උඩ. ඒ නිසා තරුණයොත් ස්වාමීන් වහන්සේලාත් කුඩා පොළ හාමුදුරුවෝලා වාරි දැන් මේ රටේ ස්වාමීන් වහන්සේලා 20000ක් නිතරම පෙනී හිටියා. නමුත් ඒ තුලින් අපි තවමත් කතා කරන්නේ වාරිපොළ ස්වාමීන් වහන්සේ, කුඩාපොළ ස්වාමීන් වහන්සේ, මෙගෙට්ටුවත් හාමුදුරුවෝ ආදී කීප දෙනෙක් ගැන විතරයි. ඒ මොකද උන්වහන්සේලා කිසියම් පරිත්‍යාගයක්, සටන් මගක් තෝරගෙන රට වෙනුවෙන් ක්‍රියා කරපු නිසා තමයි. ඒ නිසා අපේ අද එන තරුණ ස්වාමීන් වහන්සේලාත් කරුණා කළා ඉස්සරහට එන්න ඇවිල්ලා මේ කවුරුත් පමණක් අය කියනවා අපිට ඉතින් අත දෙන්න කවුරුත් නැහැ කියලා. අපිට දීපු කෙනෙකුත් නැහැ. ඒ කාටවත් එහෙම අත දුන්නමයි කියලා එකක් නැහැ මෙතන. මෙතන ඇවිල්ලා කරන පරිත්‍යාගයේ උඩ තමන් ඉදිරියට යනවා. බුදුරජාණන් වහන්සේ වුණත් කාලය, දීපය, දේශය මේව බැලුවනේ. ඒ අනුව නැගිට්ටා. ඒ වගේ වර්තමානයේ තරුණියන් පුංචි ලෝකයක් තුළ ඉන්නේ නැතුව බොහොම ආත්මාර්ථකාමී පුංචි ලෝකයක ඉන්නවා කියන මතයක මං ඉන්නේ. මාත් එක්ක ගොඩක් තරුණියෝ ඉන්නවා. ඇත්ත ප්‍රමණයක් කියන්නේ බොහොම උදාර හොඳ තරුණියන් පිරිසක් ඉන්නවා මදි. මොකද ඒගොල්ලෝ ගම් වලින් ඇවිල්ලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා උපාධියක් කරන් පුංචි රස්සාවක් හොයාගෙන ලැබුණ එකක්. අර ඒ ගම් පළාත් වලින් ආපු ගැහැණු ළමයෙක් එක්ක සම්බන්ධ වෙලා අවාහ විවාහ වෙලා යාන්තම් ජීවත් වීම මගක් හොයාගෙන ඊට පස්සේ තමන්ට මහා විශාල ගෙයක් ප්ලෑනක් ඇඳලා ඉඩම් කෑල්ලක් අරන් මහා ලෝකයක් හදා ගන්නවා. නමුත් ඒ ගේ හදලා ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කරනකොට තමන්ගේ වයස ගිහිල්ලා ඉවරයි. මේ දවස්වල දකින දෙයක් තමයි හාමුදුරනේ මම ඒ කියන්නේ විශ්වාස භංගත්වයක් කියලා දෙයක් දකින්නේ නැද්ද ඔබ වහන්සේ? ඒ කියන්නේ ලංකාවේ තරුණ තරුණියන්ගේ මොකද කවුරු ආවත් වෙන්නේ මේකයි, කොහොම වුණත් වෙන්නේ මේකයි කියන. ඒක තමයි මං කියන්නේ ඉස්සරහට එන්න. දැන් අපි වගේ අය කැමතිනේ. අපිටත් මෙහෙවරක් කරන්න පුළුවන්. ඉස්සරහට එන්න. දැන් පමණක් ගගෙන අපිට ඉතින් තනක් දෙන්නේ නැහැ. ඒව බොරු කතා අපිට දීලා නැහැ. අපි ගමෙන් ආපු අය. අපේ සමාජ ප්‍රශ්නත් එක්ක ජීවත් වුණා, සටන් කළා. ඒ නිසා තමයි අද ඒ තත්ත්වයක්ද මන් ලැබිලා තියෙන්නේ. මොනවා හරි වෙනකොට අපි හොයන් එන්නේ. අපි තමයි කතා කරන්නේ, සටන් කරන්නේ, ක්‍රියා කරන්නේ. ඉතින් ඒව ඇහුවොත් අදත් මට කියන්න පුළුවන් බය නැතුව මේ රටේ මේ රට වෙනුවෙන් කිසිම පුරවැසියෙක් නොකරපු බොහෝ කරුණු කාරණා මා විසින් රටට ජනතාවට සිදු කරලා තියෙනවා කියන එක මට කියන්න පුළුවන්. මම ඒක වැඩි කියන්නේ නැහැ. නමුත් මම ඒවා කරලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය කියන වචනේ පවා මම ඇතුල් කරලා තියෙන්නේ මම. අද කාලේ නම් මම හිතන්නේ දන්නවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් අපේ වයසේ ඉඳන් බලපුවාම ගොඩක් අය දන්නේ කියන්නේ ජාතිකාභිමානය, දේශානුරාගය වැඩෙන ගීත රචනා කරපු ඒ වගේ කතා කරපු හාමුදුරුවෝ නමක් විදිහට මේ දවස්වල හාමුදුරුවෝ ඒ වගේ දේවල් කරනවා.
ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා මම ඇත්තටම ඒ ගීත රචකයෙක් වෙන්න ආපු හේතුව මම කියන්නේ නැහැ මාධ්‍යයක් නිසා පුද්ගලිකව කතා කරන වෙලාවක කියන්න පුළුවන්. නමුත් මම ඒ දේශාභිමානී ජාත්‍යානුරාගී ගීත ලියනකොට ලියන්නත් හේතුවක් වුණා බෙදුම්වාදීන් ගීත ලිව්වා ගොඩක්. ඒව සිංහල අය ඇහුවා අඩුයි. නමුත් මම ඇහුවා. එතකොටත් මම හිතුවා මාත් ලියන්න ඕන කවුරුත් ලියන්නේ නැහැ ගීත රචකයෝ. ඒ නිසා මම ගීත රචනා කළා. ඒ රචනා කළා ඉදිරිපත් කරාම ඒවට ප්‍රහාරයන් ඉදිරිපත් කළා බොහෝ පිරිස් මම නම් කියන්නේ මම ගාව තියෙන විස්තර. දැන් මම ලියපු එක ගීතයක් තිබුණා මාල්නී බුලසිංහල මහත්මිය ගායනා කළ අර උපන්න මව්බිම රකින්න යන මගේ සූරවීරෝ සෙබළ පුතේ නිවන් දකින්නට ඒ පින්කම ඇති මතු භවයේදී රත්තරන් පුතේ කියලා. ඒක තමයි මගේ මුල් ගීත ගොඩනේ තුල තිබුණේ. නමුත් නිවන් දකින්න පුළුවන් ද යුද්ධ කරලා නිවන් දකින්න පුළුවන් ද මෙහෙම කියලා රෑහෙන විකල්ප පත්තර විකල්ප කණ්ඩායම් මහා හඬක් නැගුවා. ඇත්තට මේ වගේ අපිව අධෛර්යමත් කරන්න බොහෝ විදියට නින්දා අපහාස කරා ඒවට. නමුත් දවසක් ගුවන්විදුලි සංස්ථාවෙන් ඒ කාලේ තිබුණ වැඩසටහනක් උදේට මේ ශිල්පියෙක් සමග කියලා. ඒකට මට ආරාධනා මම සාමාන්‍යයෙන් මාධ්‍යයට යනවා අඩුයි. මාව හොයන් එන්න කියලා තමයි මම ඒ කාලේ ඉඳලා හිතන් හිටියේ. මාධ්‍ය මාව සොයා යුතුයි. මා නොයා යුතුයි කියලා. අදත් ඉන්නේ එහෙම. තිස්ස ජාවාදන එයා බොහොම හොඳ නිවේදකයෙක්. එයා තමයි ඇවිල්ලා කිව්වා මට පංගාට එන්නත් බයයි මං උදේ පාන්දර ආවම කෑ ගාව මොකද බං උදේම එන්නේ කියලා. අනේ මෙහෙම ලියුම් ඇවිල්ලා තියෙනවා දාස් ගානක වඩම්මන්න කියලා මේ අනේ පොඩ්ඩක් මේ වැඩසටහනට ඉන්න කියලා. මං කිව්වා මං තිස්සේ එන්නම්. හැබැයි මං කියන විදියට ප්‍රෝග්‍රෑම් එක කරන්න මුල් ටික. මේ ගීතයට විරුද්ධව මෙහෙම මතයක් තියෙනවා. ඒ නිසා ඒ ගීතය එවෙලේ මං ඉන්න තැන ප්‍රචාරය කළා අහන්න අය එහෙම ලිව්වේ කියලා. එහෙනම් පොරොන්දු වෙනවාද? හා කිව්වා. ඒ පාර ඒ විදියට තමයි ඇත්තටම ගීතය ප්‍රචාරය කළ වැඩසටහනට මම සම්බන්ධ වුණේ. මොකද මම අදත් කියනවා රට වෙනුවෙන් සටන් කළා මියදෙන කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. ඒක මහා උදාර තමන්ගේ මව්බිම වෙනුවෙන් සටන් කරලා නිවන් දකින්න පුළුවන් කියන එක මිනිස් මේ තරුණයෝ අතරත් තියෙන්න ඕන ඔළුවේ හැම කෙනෙක්ම. මොකද ඒකෙන් කියන්නේ දැන් මේ 2.20 ලක්ෂයක් රටේ ඉන්නවා. ඒගොල්ලොන්ට අසාධාරණ අයුක්තියක් සිද්ධ වෙනවා නම් ඒක වැළැක්වීම සඳහා සටන් කිරීමක්. එහෙම නැතුව මේ ඝාතනයක් කිරීමේ චේතනාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු පරිදි මේ චේතනාම් භික්කවේ කම්මං වදාමි. චේතනාව මිනිසුන් ඝාතනය කරන එක මරණ එක නෙවෙයි. අයුක්තිය අසාධාරණය පරාජය කරලා සියලු මිනිසුන්ට සැනසීමෙන් ජීවත් වීමේ අයිතිය අරන් දීම. ඒක පිනක්. ඒක පිනක්. ඒක පුණ්‍ය කර්මයක්. ඉතින් අපේ දහම අනුවත් අපේ ඉතිහාසය අනුවත් දැන් දුටුගැමුණු මහරජතුමාගේ සටනෙන් 18 අක්ෂෞහිණියක් මිනිස්සු නැති වුණා. දැන් එහෙමනම් තව ගීත තියෙනවා මේ දැන් මගේ ගීතෙන් නිවන් දකින්නට ඒ පින්කම ඇති කියලා ලිව්වා කියනවා. නමුත් එන උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ. ඉතින් අර ඒ කාලේ ප්‍රභාකරන් කියන මිනිස්සයා කැලණිය වැන්ද නම් හරියනවද ඒක? ඉතින් මේවා පොඩ්ඩක් තර්ක විතර්ක කළා නිකන් පහර ගහලා ඒ මිනිසුන් වටන්න එපා. අපි ඒවට වෘතු දුන්නට තරුණයෝ වෙයිද කලකිරෙනවා. විශේෂයෙන් අපේ රටේ තරුණයෙක් ඉදිරියට එන්නම බැරි ওই හේතු හින්දා ඒ නිසා ඒව අභියෝගය හැටියට අරගෙන දැන් මම කියපු පැත්ත දිනුවානේ. දැන් මම යුද්ධ කියලා කියන්නේ නැහැ ඒක. ඒක යුද්ධයක් නෙවෙයි රට ඇතුලේ තිබුණ අභ්‍යන්තරික ප්‍රශ්නයක්. නමුත් ඒක ජයග්‍රහණය කළා නේ. එහෙනම් ඉතින් මම දිනුන්නේ. මගේ මතවාදෙ දිනුන්නේ. එහෙමයි මම හිතත්. ඒ නිසා රටේ තරුණයෝ විශේෂයෙන් මේ රටේ ගීත රචනා කරන්න ඕන, ගීත ගයන්න ඕන, සංගීතයට යොමු වෙන්න ඕන, චිත්‍රපටි හදන්න ඕන. ඒ අංශවලට අපේ තරුණයෝ යනවා අඩුයි. දැන් ඉතින් අපිට නම් ගත්තාම ගීත රචක මහගමසේකර, චන්ද්‍රරත්න මානවසිංහ, හරිසෙන් අහුබුදුරලා රාශියක් ඒ සියලු දෙනා මම අඳුරනවා. පන්සලට එනවා. ඉතින් ඩෝල්ටන් අල්විස් විශේෂයෙන් පන්සලේම වැඩිපුර ගත කරේ ඇවිල්ලා හවුස්වරු.
ඒ වගේ ගීත රචකව මඩවල එස් රත්නායක ගීත රචකව රාශියක් බිහි වෙලා අද අපිට ගීත රචකව ඊටත් වැඩිය දුකයි අද ගීතයක් කියන්න පුළුවන් හඬවල් අපිට අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. අද ගීත මම නම් අහනවත් අඩුයි. දැනුත් මේ උදේ ගීත දෙකක් මට අහන්න කියලා මේ ෆෝන් එකට වෙලා තියෙනවා. මම මිනිත්තුවක් ඇහුවේ නැහැ ගීතේ. මොකද මට ඒකේ මේ තියෙන අඳෝනා තියෙන්නේ. අඳෝනා ඊට වඩා කොච්චර ප්‍රශ්න තියෙනවද මේ රටේ මේ දවස්වල තියෙන ප්‍රශ්න ගත්තොත් අපිට ගොවියන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. රටේ සම්පත් අලෙවි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. රටේ වරායවල් විකුණනවා. රටේ ජාතික සම්පත් කියලා අපි බොහොම ගැඹුරට කල්පනා කරන තැන් අලෙවි කරන්න සැලසුම් කරනවා. ඇයි මේව පිළිබඳව ගීත රචකයෝ ලියන්නේ නැත්තේ? අද ඉන්නේ. ඒව මට තියෙන ගැටලු. මට ඔය හැම එකම කරන්න බෑ. නමුත් ඒවත් ප්‍රශ්න රටක. ඉස්සර එහෙම ප්‍රශ්න තියෙද්දී ගීත රචකයෙක් ගීතයක් ලිව්වා, චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයක් ඇන්දා, ස්වාමීන් වහන්සේ කෙනෙක් එළියට බහලා සටන් කරා, කවියෙක් කවි ලිව්වා. නිදහස් සටන වෙලාවේ එහෙම තිබුණනේ. මෙහෙම ටිබෙට් ජාතිකයස් මහින්ද හාමුදුරුවෝ එක පැත්තකට ලියනවා, පියදාස සිරිසේනලා නවකතා ලියනවා, අනිත් චිත්‍ර අඳිනවා. මිනිසුන් මානසිකව සන්නද්ධ කිරීම සඳහා කටයුතු කළා. දැන් මේක හිස් රටක් වෙලා තියෙනවා ටිකක් ඒ පැත්තේ. පහුගිය කාලේ හයියෙන් ගොරවලා වැස්සත් කිව්වේ ඉන්න පාලකයන්ගේ කාලකන්නිකම කියලා. අද තත්ත්වය ගැන ඔබ වහන්සේ මොකද හිතන්නේ? මම හිතන්නේ නිදහසින් පස්සේ මේ රටේ යමක් රටට කර දේශපාලන චරිත වලින් මා ගරු කරන චරිතයක් සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. මං කුඩාම අවදියේ නමුත් එතුමිය මට ගොඩක් මං එතකොට පොඩි හාමුදුරු නම. නමුත් මං කියපු බොහෝ දේ කරා. මං පුද්ගලික දේවල් නෙවෙයි. ලකුණු ප්‍රමිතිකරණය මං ලබා ගත්තේ කතා කළා. ඒ කාලේ ඒකට ගොඩක් ඒකට හිටපු උගතුන් විශේෂයෙන් මහාචාර්ය ADP ජයතිලක, දොස්තර බුද්ධාස බෝධිනායක, නීතිඥ VW කුලරත්න, මැක්ලම් සමූහ ව්‍යාපාරයේ හිටපු UK එඩ්මන් මහත්මයා අයිතිකරු, ගුණසේන සමාගමේ MD ප්‍රේමදාස මහත්මයා මේ ආදී පිරිස් එකතු වෙලා අපි සංවිධානයක් හැදිලා තිබුණා. ඒ තුළින් බණ්ඩාරනායක මැතිණියට කරුණ කියලා තමයි ලකුණු විශේෂයෙන් මතක් කරන්න ඕන එතුමියගේ සහෝදරයා වෛද්‍ය සීවලී රත්වත්ත මැතිතුමා. ඒ අය ඒ කාලේ ඒ පරිත්‍යාගයන් කළා අපිත් එක්ක එකතු වෙලා ඒ අයිතීම් ලබා ගත්තා. ඊට පස්සේ මම පුද්ගලිකව ලබාගත් මැතිණිට කරුණු කියලා හන සංස්ථා පිහිටව ගත්තා. ඊට පස්සේ විශේෂයෙන් ජාතික උරුමයන් පිළිබඳව බණ්ඩාරනායක මැතිණි විශාල කැක්කුමක් තිබුණු නායිකාවක්. ඒ වගේම මම DS සේනානායක මහත්තයා මම දැකලා නැහැ. නමුත් මම ගරු කරන චරිතයක්. ඊට පස්සේ එහෙම මගේ සිතේ පළපදියම් වෙත චරිත ඔය කීප දෙනා තමයි. රටකට අවඩක් වෙන්න නායකත්වය බලපානවා කියලා වහන්සේ විශ්වාස කරනවා. ඔය ඉතින් ඇත්තටම මේ රටේ දැන් දේශපාලන බලය දුන්නට පස්සේ ඔහුන්ට ඕන විදිහට ක්‍රියා කරන්නේ. මම ඒකයි කිව්වේ ජනතාව නැගිටින්නේ නැහැ කියලා. ඒක හරිමක යවන්න නම් ජනතාව අවදි වෙන්න ඕනේ, නැගිටින්න ඕනේ, හොයන්න ඕනේ, බලන්න ඕනේ. දැන් බලන්න මං ගාව තියෙන ෆයිල් තුකේ මේ රට ගැන තියෙන ෆයිල් ඔක්කොම. දැන් මේ දවස්වල අපිට ප්‍රශ්නයක් තියෙනවා පෝට් සිටි එක. දැන් ඒකට බලන්න කී දෙනාද නැගිට්ටේ? ස්වාමීන් වහන්සේලාත් හොඳ කිව්වා බහුතරයක්. ජාතික ව්‍යාපාරවල ඉන්න ඇත්ත ඒකට හොඳයි කිව්වා. පස්සේ මම ඒකේ මම දැන් මේ ඔක්කොම දැන් මම නඩු කීපයක් දැම්මා. නමුත් මේ අපි අධිකරණයට යනවා කියන්නේ මේ රට බේර ගැනීමක් නෙවෙයි තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැලපෙනවද නැද්ද කියලා විතරයි ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨ අධිකරණය බලන්නේ. නමුත් අපේ සදාචාරය, අපේ සංස්කෘතිය, සભ્યත්වයේ ශිෂ්ටාචාරය, ජනතාවගේ සෙසු ප්‍රශ්න ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලන්නේ නැහැ. ඒවා අපි උද්ඝෝෂණය කරන්න ඕන, කතා කරන්න ඕන. එහෙම හිතලා තමයි පෝට් සිටි එක පිළිබඳව මම වෙනම සංදේශයක් ඉදිරිපත් කළේ. මම හිතන්නේ මගේ Facebook වල එහෙම යනවා. මම ඔබටත් කිව්වා ඒක බලන්න කියලා. නමුත් මම අදත් ඒකේ ඇතම් කරුණු කාරණාවලට ඒ කියන්නේ රට දියුණු වෙනවට බොහොම කැමතියි. රට දියුණු වෙනවට කැමතියි. නමුත් රට අලෙවි කරලා කටයුතු කරනවට මම විරුද්ධයි. ඒකට විරුද්ධයි. රටේ සම්පත්තියන් මිනිස්සු බඩගින්න ඉන්න ඕනේ නැහැ.
ඒවා පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඒ අපේ අයිතිය, අපේ උරුමය, අපේ ගෞරවය ආරක්ෂා වෙන විදිහේ ආයෝජන ඕන අපි කරන්නේ. අපි උන්ගේ වහල්ලු වෙන්න හොඳ නැහැ. අනාගතයේදී තේරෙමන් කියන එක. ඔබ වහන්සේ දකින හොඳ සහ නරක නැද්ද? ඒ කියන්නේ හොඳ නරකම විතරද මේ වරාය නගරය පිළිබඳව තීරණයට තියෙන්නේ රජයේ තීරණය? මම මේ රට දියුණු වෙනවට කැමතියි කියලා කිව්වනේ. වරායෙන් කිසියම් සිතක් ශාන්තියක් උදා වෙනවා නම් අපි තමයි සතුටු වෙන්න ඕන. අපි පුරවැසියෝ. නමුත් අර මම කලින් කිව්වාගේ ඒක අපේ අයිතිය අහිමි වෙනවා නම්, අපේ සම්පතක් අහිමි වෙනවා නම් ඒ හදන ගිවිසුම් වල අපේ අයිතිය නැතුව යනවා නම් මට ඒකට ඉඩ දෙන්න බෑ. මට කොච්චර පහසුකම් ලැබුණා. ඒක අනාගතයට භයානකයි. මොකද අපි වගේ රටක මම අර ඉස්සෙල්ලා කිව්වේ රටේ අයිතිකාරයෝ විදියට මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ දේශපාලනඥයෝ හැම කෙනාම රටේ සම්පත් විකුණමින් රට පාලනයක් කරන්න හදනවා. ඒකට ඉඩ දෙන්න බෑ. ඒක ඉඩ දෙන්න එපා කවුරුවත්. මේ රටේ තරුණ ඉඩ දෙන්න එපා. ඒක අපේ. ඒක කොට්ටයට තියන් නිදා ගන්න කියලා නෙවෙයි මං කියන්නේ. ඒක පාවිච්චි කරන්න දෙමු. හැබැයි ආණ්ඩුවට බල කරන්න ඕන මොනවද බල ගහන ගිවිසුම්? මොනවද ඒකේ තියෙන්නේ? ඒ ගිවිසුමේ තියෙන්නේ කියලා. දැන් බලන්න මේ දවස්වල නාගරික සංවර්ධන අධිකාරියෙන් පිටපැනලා වෙනම සමාගමක් හදලා කොටුවේ ඉඩම් රාශියක් ඒකට යටත් කරලා තියෙනවා. නමුත් අපිට ඒ ගිවිසුම නැහැ. මම ඔබට පෙන්නනම් මම ඒක ඉල්ලලා ඇරියා. මේ වරාය ගැන මම අරපු මේ Board of Investment of ශ්‍රී ලංකා කියන BOI එකට මම ඇරලා තියෙනවා ලියුමක්. ගිවිසුමේ පිටපත මට දෙන්න කියලා. ගිවිසුමක් දෙන්න මට බලන්න කියලා. ඒතකොට දවස් 14ක් ඇතුළත දෙන්නම් කියලා එවල තිනවා. තවම ලැබිලා නැහැ. ඉතින් මේ මං හිතන්නේ ලංකාවෙන් පුරවැසියෙක් හැටියට මං විතරයි ලියලා ඇත්තේ ඕක. ඒක මං කියන්නේ. මේක දෙන්න කියලා. ඉතින් ඒ වගේම දැන් මට තියෙන ආරංචි වල හැටියට දැන් හම්බන්තොට වරාය විකිණීමේදී අසම් කරපු ගිවිසුම අපිට ලබා ගන්න බෑ. මේ ලංකාවේ ඇතයි කියලාත් මම විශ්වාස කරන්නේ නැහැ. මම ඒ බය තියෙනවා. මට ඒ සැකේ තියෙනවා. ඒක නිවැරදි කරන්න කවුරු හරි එනවා. මේ ආණ්ඩුවට පක්ෂ බොහොම අය ඉන්නවනේ. ඒ කෙනෙක් ගෙනල්ලා මට පෙන්නන්න මේ තියෙනවා අපේ හාමුදුරනේ කියලා. මගේ මතේ නෑ. මේ ගිවිසුම් වල දැන් මේ දවස්වල කොරෝනා ප්‍රශ්න නිසා මුළු රටම ජනතාව අන්ත අසරණ භාවයකින් ජීවත් වෙන වෙලාවක්. පාර්ලිමේන්තුවත් වහලා, අධිකරණයත් වහලා. මේගොල්ලෝ මේ අනපනත් අවශ්‍ය පරිදි සකස් කරගන්න කොච්චර වැරදිද? දැන් මේ දවස්වල මේ කොටුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ තිබෙන කොට නැගිල්ල, මහජන බැංකු කොට නැගිල්ල, කොටුවේ පොලිස් ස්ටේෂන් එක තියෙන තැන, ඒ වගේම ඉඩම් රාශියක් ලැසට් කරලා ඉවරයි. දැන් මේවා විදේශිකයන්ට අලෙවි කිරීම හෝ ආයෝජනය කියලා කියන්නේ ආයෝජනය කරන 7-5ක් අතේ නැහැ. අපි දන්නවනේ රටේ ආර්ථික තත්ත්වය. එතකොට ඒවා මම ඊයේත් නීතිඥ මහතුරුත් එක්ක කතා කළා. නීතිය පිටින් මේක යන්න පොඩි ගැටලු වගේක් තියෙනවා. ඉතින් කොහොම වුණත් ජනතාව දැන් මේව කල්පනාවට ගත යුතුයි. මේ එන හැම පාලකයම කරන්නේ කොලේ වහලා ගැහිම නෙවෙයිද හම්බුනේ? ඇත්ත වශයෙන්ම කරන්නේ ඒක. දැන් කරන්නේ වෙන්දේසියා. රටේ සම්පත් අලෙවි කරලා අපිට කන්න දෙන්න හදනවා. අපිට දෙන්නෙත් නැහැ. මෙතෙක් කල් ඒක නිසා මම කරුණාවෙන් කියන්නේ මම ඒකයි මම හිතන්නේ ඔබ අසා ඇති ප්‍රධාන මාධ්‍යවල මම කතා කරනකොට මම හරි වේදනාවක් එපා මේ රට දියුණු කරන්න. දියුණු කරනවා කියලා තියෙනවා විකුණනවා. කවදාවත් දියුණුවක් ලැබුවේ නැහැ. ඒ නිසා දැනොත් අපි කියන්නේ එපා මුකුත් කරන්න මේ රට මෙහෙම තිබිච්ච දේ. මේ රට මෙහෙම තිබිච්ච දේ. අපි ජනතාව සන්නද්ධ කරන්න මානසිකව අපි අපේ වතුර ටික රැකගමු. අපේ කැලෑ ටික රැකගමු. අපේ සත්තු ටික රැකගමු. අවුරුදු 10ක් යනකොට මේ රටේ පොහොසත්ම රට ලෝකේ පොහොසත්ම රට බවට අපිට පත් කරගන්න පුළුවන් එහෙම වුණොත්. මොකද මිනිස්සු විදේශයේ රටවල ඉන්න මිනිස්සු ධනවත් මිනිස්සු හුස්ම ගන්න එන රට බවට මේ රට පත් කරගන්න පුළුවන් අපිට. හොඳ වතුර වීදුරුවක් බොන්න එන රට බවට මේ රට පත් කරගන්න පුළුවන්. හොඳ වාතාශ්‍රය ලබන්න පුළුවන් රටක් බවට පත් කරගන්න පුළුවන්. ලස්සන සතෙක් සිව්පාවෙත් දැකලා සතුට වෙන්න පුළුවන් රට බවට පත් කරගන්න පුළුවන් උදාර සංස්කෘතියක් තියෙන රටක් හැටියට. කරුණාකරලා දියුණු කරනවා කියලා මේ අපරාධ කරන්න එපා. මේ රට මෙහෙම තිබිච්ච දේ. අපි හදාගන්න. අපේ ගුරු පාරවල් අපිට හොඳයි. අපේ පොල්ලතු ගෙවල් අපිට ලස්සනයි. හොඳයි. අපේ ඒ දියුණු කරයි කියලා මොන දියුණුවක්වත් මොන ප්‍රගතියක්වත් ලැබලා නැහැ. කිසිම රජයක් යටතේ. දැන් විවෘත ආර්ථිකය කියලා ගෙන ආව එක. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මම මේ පෝට් සිටි එක ගැනත් මම හරි දුකෙන් වේදනාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොබලන පැති මම බලනවා. ඒකේ කළමනාකරණ කමිටු දෙකක් දාලා තියෙනවා. දැන් අපි නිදර්ශනයක් හැටියට ගත්තොත්
අපිට 150 ගාණක් කියලා කියනවා චීන රටට 140 ගාණක් කියලා කියනවා. ඒ කොහොමද මේ මුදල් පාලනය වෙන්නේ? කවුද ඔඩිට් කරන්නේ? ඒවා කියන උත්තර දෙනවා. නමුත් ඒවා ස්ථාවර උත්තර නෙවෙයි. එතකොට අපි ගත්තොත් දැන් මේ මගේ ගමේ ගොඩේ ප්‍රශ්න. දැන් මේ 150 ගාණෙන් අපිට තියෙනකෙන් ඩ්‍රේනේජ් ලයින් යන්නේ කොහෙන්ද? වතුර කාණු යන්නේ කොහෙන්ද? ඉලෙක්ට්‍රික් කේබල් යන්නේ කොහෙන්ද? ටෙලිෆෝන් කේබල් යන්නේ කොහෙන්ද? ගෑස් ලයින් යන්නේ කොහෙන්ද? මේ ප්‍රශ්න අපිට. එතකොට ඒ ටිකට කොච්චර ප්‍රමාණයක් පර්චේස් යනවද රටේ? ඒ ගන්න කෑල්ලෙන්. මේවා විග්‍රහ කළ යුතුයි නේ අපිට. මේ රට දියුණු වෙනවා කිව්වම මේකට සාදුකාර දෙන්න. ඒව බෑ. පමණක් මේ භූත මෝඩ මිනිස්සු එහෙම කරාට. මට කනගාටු මොකද නේ ඇතැම් ස්වාමීන් වහන්සේලාත් මේකට පක්ෂව කතා කරනවා. ඔබ වහන්සේ විරුද්ධ ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට මිසක් අගමැතිවරයාගේ වැඩපිළිවෙලට නෙමෙයි. ඒ කියන්නේ අගමැතිවරයා හොඳයි මේ ආණ්ඩුවක් නේ. ආණ්ඩුව වග කියන්න ඕන. දැන් බලන්න පහුගිය මැතිවරණ සමයේ රට ජාතිය ආගම වෙනුවෙන් කතා කරපු එක 10ක් විතර ඉන්නවනේ. මාත් ඒ වේදිකාවල හිටියා. දිවි දෙන්න කතා කරපු අය. ඇයි කතා නොකරන්නේ දැන්? මේව දෙනකොට. ඇයි අහන්නේ නැත්තේ? දැන් 20 වෙනි සංශෝධනයට මම විරුද්ධ වුණා. ඒක නෑ කියන්න බෑනේ රටේ. මම තදට ඇප්පුණා. එතකොට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අලෙවි කරන්න යනකොට මම පාරට බහැලම බැස්සා. මම ඒක බේරගත්තා ටිකක්. මම ඒක 100% සතුටු වෙන්නේ නැහැ. නමුත් එළියට බැස්සා. ඒකටත් හොඳයි කියන මිනිස්සු හිටියන්නේ. දැන් ඊට පස්සේ ඒක ජයග්‍රහණය කරාම මම දුක් විඳලා එළියට බහැලා දැන් ඒ ගෞරවේ මොකද මැච් එක ගහන්න වෙන කට්ටියක් කප් එක ගන්න ඉන්නව වෙනම කට්ටියක් බලාගෙන පැත්තකට වෙලා. දැන් නැගෙනහිර පර්යන්තයට මම ස්තුතිවන්ත වෙනවා වරාය වෘත්තීය සමිතිය අපිත් එක්ක ඔක්කොම බද්ධ වුණා 23. ඒ වගේම සිවිල් සංවිධාන මම ඇත්තටම රටේ සිවිල් සංවිධාන හැටියට ප්‍රබලව කිව්වෙත් කොහොමත් ඉන්න සියලු 72ක් සිවිල් සංවිධාන මා කෙරෙහි විශ්වාස මට ඒ ඇවිල්ලා කෙලින්ම කිව්වේ මට අපිට විශ්වාස ඔබ වහන්සේ විශ්වාසය උඩ අපි බහිනවා කියලා. ඉතින් අපි ඒක දිනුවා. ඉතින් රටේ ජනතාවත් මේවට මම කරුණාවෙන් ඉල්ලනවා මේ රටේ මව්පියන්ගෙන්. දැන් අපේ මව්පියවරුන් අහිංසකයිනේ කොච්චර කිව්වත් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඉස්සර එහෙම නෙවෙයි අපේ ගමක ඉඩම් කෑල්ලක් විකුණුනවා කියන එක නින්දාවක් නේ. ලැජ්ජාවක් නේ. කොස් ගහක් විකුණන එක ලැජ්ජාවක් නේ. එහෙම නැතිවුනේ. දැන් ඉන්න දෙමව්පියෝ බහුතරයක් ඒ දීපල පිළිබඳව හිතනව අඩුයි. ඒක විකුණලා තමන්ගේ දරුවා SSC හරි ඇඩ්වාන්ස් ලෙවල් හරි පාස් වුණාට පස්සේ ගෙදර ලොකු යුද්ධයක්. පුතා කියන දුව කියන මට ඕස්ට්‍රේලියාවට හරි කොහෙට හරි යන්න හදලා දෙන්න ඉගෙන ගන්න මට පුළුවන් ගිහිල්ලා කරගන්න කියලා අඳෝනාන ගන්නකොට අර ගේ උගස් තියලා සල්ලි අරගෙන මෙයා දරුවා යවන රට. මේ බහුතරයක් වෙන්නේ ඒක මේ දවස්වල. අන්තිමට Tamanටත් නෑ දරුවා. එතකොට රටටත් නෑ දරුවා. එතකොට පිටරට දරුවෝ හදන රටක් නෙවෙයිද මේ? මම මේව කියනකොට රෙදින්නේ බොරුද? ඊට පස්සේ අවුරුදු 4-5ක් යනකොට අර අම්මයි තාත්තයි එනවා අපිව හොයන්. මොකද අම්මා? නෑ ඉතින් අම්මා හාමුදුරුවෝ බලලා යන්න ආවා. නෑ මොකද කියන්නේ? අපේ හාමුදුරනේ අපිට නවතින්න තැනක් හොයාගන්න පුළුවන්ද? ඔන්න මහලු නිවාස හොයනවා. අර ඊඩම් උගස් තියලා රට යවල්. අර ළමයා ඕනනම් $50ක් විතර මාසෙකට එවයි. ඒ සුද්දෙක් හරි බඳි. ලංකාවට එන්නෙත් නෑ. ඒ නිසා අපේ දැන් වර්තමානයේ මේ රටේ ජීවත් වෙන අම්මලා තාත්තලාගෙන් කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් මං ඉල්ලා හිටින්නේ කරුණා කරලා තමන්ගේ දරුවට රටක් දෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න. මගේ දරුවට මේ රට මන් දෙනවා. කැලි කැඩිච්ච රටක් නෙවෙයි. උතුම් රටක් දෙනවා. පර්චස් 5ක් 10ක් 15ක් 20ක් නෙවෙයි. අක්කරයක් නෙවෙයි. රටක් දෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න කියලා මං අම්මලගෙන් තාත්තලගෙන් ඉල්ලා හිටිනවා. ඔබ වහන්සේ කියන විදිහට දැන් ওই වගේ දේවල් වලට ඉදිරිපත් වෙද්දී සාමාන්‍ය මිනිස්සු බෙදෙනව නේද? දැන් විල්පත්තුව වනසනවා කියන එකට මිනිස්සු එළියට බහැලා ගොඩාක් උද්ඝෝෂණය කරලා ඒව කරා. දැන් වරාය නගරයේ මේගේ ඒ ප්‍රතිපත්තියට රටේ නැවක් ඇවිල්ලා නැව ගිනි ගන්නවා, පරිසරය විනාශ වෙනවා. ඒ ගැන කතා කරද්දී මිනිස්සු ඇයි ওই දෙකට බෙදෙන්නේ? මේ දෙකක් වෙනුවෙන් දේශපාලනයනේ. දේශපාලනයේ ජාතිකත්වයේ, දේශප්‍රේමීත්වය, සංස්කෘතිය, සભ્યත්වය ඔක්කොම ගිහිලා බොහොම පුංචි ආත්මාර්ථකාමීත්වයක් උඩ කරන මේව එකක් නේ. අපේ ඉතිහාසයේ අපේ ජාතික නායකයෝ එහෙම කරේ නෑනේ.
ලැබෙන්න තියෙන ඒවා දමල ගහලා ගිහිල්ලා සටන් කරානේ. මේ දේශපාලන කාලකන්ණින්ගේ පොඩි බිමට වැටෙන කෑම කෑල්ලක් අහුලගෙන කාලා ජීවත් වීම සඳහා අපට පවා නින්දා කරනෝනේ ඇවිල්ලා. අවංක දේශප්‍රේම රාශියක් ඉන්නවා. මම නෑ කියන්නේ. තාම උතුම් දේශප්‍රේම මාත් සමග බද්ධ වෙලා වැඩ කරන අය ඉන්නවා. අබ මලක සමහර තනතුරු පයින් ගහලා ඇවිල්ලා ඉන්නවා මාත් එක්ක. අපි එහෙම නෑ කියන්නේ. එහෙම ඉන්නවා. නමුත් බහුතරයක් අර ඔබ සඳහන් කරන ආකාරයේ ඒ දේශපාලන පක්ෂේ ලැබිච්ච කෙන්ගෙඩියකුත් නෑ. මම දන්නවා. ලැබිච්ච දේකුත් නෑ. යාන්තම් එල්ලිලා මේ ජීවත් වෙන්න මොන හරි ලැබුණාම ඒක ආරක්ෂා කරන්න දඟලනවා. අර අපිටත් පහර ගහගෙන රාය දියුණු වෙනවා මෙහෙම වෙනවා කියලා කී දැන් අපි දන්නවා මේ ආණ්ඩුව යටතේ ආණ්ඩුවෙම පත් කරලා ඉන්නවා මේ පැටුම් දීලා මේ අපිට පහර ගහන සමාජ මාධ්‍යවලත් විශාල පිරිසක්. අනිත් මාධ්‍ය ලෝකෙත් තැන් තැන්වල ආණ්ඩුව විසින් පත් කරපු මිනිස්සු ඉන්නවා අපිට අපහාස කරන්න, නිඳා කරන්න, කටයුතු කරන්න, අපේ අදහස් වලට පටහැනි අදහස් දාන්න ඔය සමාජ මාධ්‍යවල වෙනම කට්ටියක් ඉන්නවා. අපි ඒව නොදැන ඉන්නව නෙවෙයි. ඒකින්ද අපි ඒව ගණන් ගන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ. මෙහෙම මවනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තරය රට ඇතුළට රිංගලා ඉවරයි. යලිත් ප්‍රබල ලෙස. දැන් MCC ගිවිසුමට අපි විරුද්ධ වුණාට MCC ගිවිසුමේ යම් යෝජනා පෝට් සිටි එක ඇතුලේ තියෙනවා. මේ රටේ කවුරුවක් කතා නොකරන පැත්ත මේ දවස්වල මම තනියම මාධ්‍ය ඉල්ලුවා මම කිව්වේ නෑ අද ඔබට කියන්න. දැන් අපේ ජාත්‍යන්තර නීති පද්ධතියේ උඩ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ උඩ අපිට ලැබෙන දේවල් තියෙනවානේ. දැන් අපි කියමු හැම රටකටම දෙනවා සැටලයිට් දෙයක් හයි කරන්න. දැන් අපටත් දීලා තියෙනවා. එතකොට අපිට ගුවන් මඟ තියෙනවා අපේ රට උඩේ. අපිට සල්ලි දෙන්න ඕනේ ඒකට. අපි ඉන්දියාවට එක නිකන් දීලා එක්කත් පිළිගන්නවද ඔබ? ඒකයි මම මේ කියන්නේ. කවුද එහෙම තීරණ ගන්නේ? ඒක පහුගිය ආණ්ඩුවෙන් දුන්නා. ඒතර මේ ආණ්ඩුවෙන් මේ හැම ආණ්ඩුවක්ම මේ එක ආණ්ඩුවක්වත් රට ගැන හිතලා තීරණ අරන් නැහැ. එතකොට ඒ ගුවන් ගමන් යන මාර්ගය දීලා තියෙනවා. ඒතර තෙල් ටැංකිය වල ගිවිසුම දැන් මොකද්ද? තෙල් ටැංකිය 100 ඒකටත් අපි නඩු දැම්මු. ඒ නඩුව අහන්නෙත් නෑ හරියට. ඒක ගැටලුවක් තියෙන සල්ලි ගෙවන්නේ නෑ. එතකොට දැන් මේ වරායේ දැන් මේ නැවක් ගෙනි ගත්තා කියලා මේ මම කතා කරන මොහොතේ දැන් ඒ ගැන තමයි මාතෘකාව රටේ. මගෙන මාධ්‍ය අහනවා හුඟක්. නමුත් මම හුඟක් තොරතුරු දැනගෙන ඉන්න මොකද මම හැම එකම කතා කරන්න ගියොත් මගේ අනන්‍යතාවය එහා මෙහා වෙන නිසා. නමුත් මම ඒ කියන්නේ දැන් මේ නැව එනකොට වරාවල් දෙකක් පහු කරලා තියෙනවා. මේ හැම නැවක්ම අපේ රටට ඇතුල් අපේ මෝදු සීමාවට එනකොට අපේ පරිගණක පද්ධතිය තුල මේවා ඉදිරිපත් කරන මේ නැවේ ඉන්නේ මෙන්න මේවා මේ බඩු තියෙනවා මෙච්චර ස්ටාෆ් එක ඉන්නවා මේකට දැන් මේවා ඕන මේකයි තත්ත්වය මේක ඉන්ෂුවර් කරලා තියෙන්නේ මේ රටේ මේ නැවේ අයිතිකාරයෝ මේගොල්ලෝ ඒ දන්නනවා. ඉතින් නොදැන දාව රට ඇතුළට මට සැකයක් තියෙනවා. මම ඒ සැකේ වැඩි විස්තර කරන්න යන්න මට සැකයක් තියෙනවා. විශේෂයෙන්ම මම පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ ජාත්‍යන්තර ගිවිසුම් නීති ගිවිසුම් වරාය අපේ මුහුද අහස ඒ ගිවිසුම් හරියට සිදු කළා නැහැ. ගිවිසුම් අත්සන් කළා නැහැ. ඒ නිසා ඒ තුල හුඟා දූෂණ අපේ රටේ සිද්ධ වෙනවා ජාත්‍යන්තරයත් එක්ක. ඔය නැව ගෙන්න ගන්න උමනාව තිබ්බේ පෞද්ගලික අවශ්‍යතාවයන් සපුරා ගන්නටද එහෙම නැත්නම් රටට වාසියක් වෙන දෙයකට කියලා ඒකට දැන් උනේ මොකද්ද වාසියක්ද බලන්න අර අහිංසක හමුදාවල කොල්ලෝ කෙල්ලෝ ටික විඳින දුකක් දැන් මහමෝදේ අපේ කොල්ලෝනේ අර විස ඔක්කොම අදින්නේ දැන් උන්නේ. දැන් අපේ ගම් පළාත් වලට දකුණු පළාතට ගිහිල්ලානේ මේ විස ඔක්කොම අන්තික අවුරුදු 100කින් ගොඩ ගන්න බැරි පරිසර හානිය සිද්ධ කරලා තියෙනවා. දැන් අපේ පළාත් වල හික්කඩුව අපේ තනිකරම සංචාරක පුරවරය එතන හික්කඩුව ඉඳලා උණු වතුර පැත්ත දක්වා. දැන් ඒව හරි ප්‍රශ්නනේ අපිට. අපේ ගම්වල අපේ පළාත් වල මිනිස්සු සංචාරකින්ගෙන් නඩත්තු වෙච්ච පවුල් කී දහයක් තියෙනවද? ඉතින් දැන් අපිට ගැටලුනේ. දේශපාලනඥයන්ට ගැටලු නැති වුණාට ඒ දේශපාලනඥයෝ මේ හැම එකම සාධාරණීය කරනවා. දැන් බලන්න විලිලැජ්ජ නැතුව කතා කරන හැටි. ගිය සතියේ කිව්වා මොකද නැව ගිලා බහින්නේ නැහැ කියලා. දැන් කියනවා ගිලා බහින්න යනවා කියලා. කාටද මේ කියන්නේ? මේ මාධ්‍ය ආයතනත් පමණක් ඒවා. මේ අසත්‍ය ප්‍රචාර දානකොට ඇයි ප්‍රශ්න කරන්නේ නැත්තේ? මාධ්‍ය ජීවත් විය යුත්තේ ජනතාව වෙනුවෙන්. මාධ්‍ය බලන්නේ ජනතාව. හුඟක් හොඳ මාධ්‍ය ආයතන තියෙනවා අපි නෑ කියන්නේ. අපිත් එක පුද්ගලිකව කතා කරන අය ඉන්නවා. හැබැයි අයිතිකරුවන් නෙවෙයි.
අහිංසක අපේ පළාත් වලින් ඇවිල්ලා මේ ගමේ ගොඩෙන් ආපු කොල්ලෝ ටික කෙල්ලෝ ටික රහසේ හරි ඇවිල්ලා අපේ ආවනේ මෙහෙම එකක් වෙන්න යනවා කියලා කතා කරනවා. ඉතින් ඒ වගේ මේ ජාත්‍යන්තර ගිවිසුම් මම එකක් කියන්නම් දැන් කස්ටම් එකේ ප්‍රශ්නයක් ඇති වුණා පහුගිය කාලේ. ඒ වන්දිය අපිට ගන්න බෑ. මොකද ගිවිසුම අත්සන් කළා නේ. දැන් මේ ගුවන් මාර්ගවලත් ඒ ගිවිසුම් දැන් මේ හැම නැවක්ම අපේ ප්‍රදේශයට මුදු ප්‍රමාණයට ආවට පස්සේ අපිට ගෙවන්න ඕන. ඒ ගිවිසුම් හරියට අත්සන් කළා නේ. මේ ආණ්ඩුව අත්සන් කරන්නේත් නැහැ. එතකොට අපේ පාන් ගෙඩියේ ඉඳලා බනිස් ගෙඩියේ ඉඳලා මේ කන පොඩි දේ ඉඳලා ටැක්ස් කරනවා අපෙන්. අපිට ඒ ලැබෙන්න ඕන සම්පත් අහසෙන් පොළොවෙන් මුහුදෙන් ලැබෙන්න ඕන අපි ව්‍යවහාර කළේ හැමදේම මේ රටේ අපි අපේ ජාතිය අපි සම්පත් හැටියට අපි කියන එකද සාගර සම්පත, ගව සම්පත, වන සම්පත, දරු සම්පත. එහෙමනේ අපි කිව්වේ ජල සම්පත. ඉතින් අපේ සාගර සම්පත ගුවනෙත් අපිට සම්පතක් නේ. අනිත් රටවල් ඒක භුක්ති විඳිනවානේ. අපි විතරක් නැගිට උපදුණු දවසේ ඉඳලම අඬන ජාතියක් බවට පත් කළා තියෙන්නේ කවුද? මේ රට පාලනය කරපු දේශපාලනඥ මේ අවුරුදු 70 තිස්සේ. වෙන කවුරුවත් නෙවෙයි. උන් වග කියන්න ඕනේ ඒකට අපිට. ඒ නිසා තරුණයෝ මේක රට වෙනුවෙන් සටන් කරන්න ඉස්සරහට එන්න මම වැඩියෙන් කැමතියි මට මේ නැගිටලා ඉන්න වෙලාවේ. මමත් දැන් වයසට යනවා. ඇවිල්ලා මේක බාර ගන්න. බාරගෙන සටන් කරන්න මම උදව් කරන්නම්. එපාර ඇවිල්ලා මට ෆෝන් කළා මේ මමත් එන්නම් කිව්වට හරියන්නේ නැහැ ගම් වල සංවිධානය වෙන්න. සංවිධානය වෙලා අපිට කියන්න අපේ ඉන්න විශාල පිරිසක් ඒ වෙනුවෙන් උදව් කරන්න. අපි වැඩි හිටියයි. දැන් අපේ කාලෙත් ඉවරයි. ඔව් පහුගිය කාලේ තරුණයෝ ගොඩක් අපේක්ෂා කරේ රටේ විනය හදන්න ඕනි කියලා තමයි. ඒ කියන්නේ ප්‍රධාන අරමුණ රටේ තිබ්බ විනය හැදුවොත් රටක් දියුණු වෙනවා, රටේ සියලුම දේවල් හරියාකාරව ඉෂ්ට වෙනවා. ඒ කියලා තමයි ආමීකේ හිටපු ඒ වගේම හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්නේ. හැබැයි දැන් ඒ තරුණයෝම සමාජ මාධ්‍යයේ දානවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හොඳයි මේ ගෝඨාභයට වැඩි කියලා. මට නම් එක්කෙනෙක්වත් හරි ගිහින්නේ නැහැ. හැමෝගෙම මේව මම දන්නවා. නමුත් මිනිසුන්ගේ රටේ නීතියට වැඩිය මිනිසුන්ගේ මනසයි හැදිය යුතුව තිබුණේ. මිනිසුන්ට චින්තන විප්ලවයක්, මානසික විප්ලවයක් කරන්න නැතුව මේ රට හදන්න බෑ. මේ රටේ මිනිස්සු තාම වහල්භාවයෙන් මිදිලා නැහැ. පමණක් තරුණයෝ වුණත් තවම නැහැ වහල්භාවයෙන් මිදිලා. ඒ නිසා රටේ නීතිය රට හදන්න ඕන නම් මේ රටේ මිනිසුන්ගේ මනස ඉස්සෙල්ලා හදන්න ඕන. හිතන ක්‍රමය වෙනස් කරන්න ඕන. දැන් බලන්න අපි නිදර්ශනයක් ගත්තොත් මේ බස් හෝල්ට් එකක්. මේ හොඳට හදලා තියෙනවා. රැට ආවොත් වටපිට බැලුවා ඒක තහඩුවක් ගලවන් ගියා ගෙදර. ඒක හිතන්නේ තවම මේ සුද්දන්ගේ දෙය කියලා තවම අර ඔළුවේ තියෙන්නේ. ඒ නිසා දැන් ඉන්දියාව වගේ රටවල් වල ආඩම්බරෙන් මම හින්දුස්තාන් මිනිස්සෙක් කියන එක කියනවනේ. අඩු ගානේ වේදිකාවට නගින්නේ ඉඹලන්නේ පොළව. දැන් ඉන්දියාවේ පොළොව ඉඹින හින්දා මේ ආටිස්ලා විශේෂයෙන් නළු නිලියු ගායක අපේ වුණත් කීප දෙනෙක් ඉඹිනවා. ඒක අර කරන්නේ අර ඉන්දියාවේ තියෙන හින්දා. එහෙම නැතුව මේ ගෞරවයට මේ මහ පොළොවට ආදරේ හින්දා නෙවෙයි. අනුකරණයක් කිරීම ස්ටයිල් එකක් කරගෙන. ඒ භක්තියකින් කරන්නේ නැහැ. දැන් මට වඳින්න පුළුවන් නම් මම පෙරලි වඳිනවා මේ රටේ. මේ තමයි උතුම්ම වස්තුව අපිට දීලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන ලස්සනම සුන්දරම දෙවියන් විසින් කවුරුන් විසින් හෝ සියලු සම්පත් ඇතුව දීපු දිව්‍ය ලෝකයක් අපිට දීලා තියෙනවා. ඒක විනාශ කරනවා දැන්. පහුගිය දවස්වල හම්බුනේ බංග්ලාදේශයෙන් ණය ගන්න තත්ත්වයට ලංකාවපත් වෙලා තියෙනවා. ලැජ්ජයි. ඉතින් ඒ දවස්වල කියන්නේ මේක දැන් එකපාර මමත් දැන් විරුද්ධව කතා කර මේ ආණ්ඩුවපත් වෙන්න කලින් කවුද මෝඩ දේශපාලනඥයෙකුට අපි මේ රට සිංගප්පූරුවක් කරනවලු. මට හරි දුක හිතුණා. මම ප්‍රෙස් වීමකදී මම ගොනේ නෑ මේක ශ්‍රී ලංකාවක් කරන්න. මොන තරම් උතුම් ඉතිහාසයක් තියෙනවද? මොන තරම් උතුම් වීරයෝ හිටපු රටක්ද? මොන තරම් සම්පත් තියෙන රටක්ද? අද බලන්න පැය 3ක් ඇතුළත මට ඕන සීත කාලගුණය ලබන්න මට යන්න පුළුවන්. මට හොඳ වතුර ටිකක් නාන්න ඕන නම් අද දැන් නම් ඒක විනාශ කළා. මම පැහැදිලිව කියන්න ඕනේ විශේෂයෙන් මේ රටේ ජනතාව කල්පනාවෙන් ඉන්න. දැන් ඊළඟට බටහිර රටවල් දැන් ඇවිල්ලා හුඟක් අපේ රටේ ඛනිජ සම්පත් මංකොල්ලක නිරත වෙන්නේ.
විශේෂයෙන් දැන් අපිට පොස්පේඩ් නිදිය තියෙනවා, අපිට ඉල්මනයිට් තියෙනවා, අපිට එවැනි මිනිරන් තියෙනවා, අපිට ඒ වගේ සම්පත් මංකොල්ල කෑමක නිරතව ඉන්නවා. දැන් විදේශ රටවල් මේක ලැබුම් අරන් ඉවරයි. ඉදිරියේදී අපේ ජල සම්පතට ප්‍රහාරයක් එයි. ජලය විකුණයි. දැන්ට ලෝකේ ජලය පිළිබඳ ලොකු අර්බුදයක් තියෙනවා. තව අවුරුදු 10ක් ඉස්සෙල්ලා ලෝක ජල හිගයක් ඒවි. දැනටත් ලංකාවේ ඒකට පොඩ්ඩක් ඔළුව දාලා තියෙන්නේ. දැනටම කිරි බෝතලයට වැඩිය වතුර බෝතලේ ගණන් ගිහපු රටක් අපේ. ඒ නිසා කරුණාකරලා මේවා ලේසියෙන් අතාරින්න එපා. මේවට විරුද්ධව එහෙම සැලසුමක් එනකොටම අපි නැගිටිමු, අපි සටන් කරමු, මේව වළක්වමු කියන මතේ දැම්මම මම කියනවා ජල සම්පත නම් ආරක්ෂා කරන්නවත් එන්න අපිත් එක්ක කියලා අනාගතයේදී. ගොඩක් හාමුදුරුවරු ඉදිරිපත් වෙලා මේ ආණ්ඩුව පත් කරගත්තේ හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා ඇතුව මේ රට කරයි, ඒ කියන්නේ හාමුදුරුවන්ගේ කීම අහයි කියලා. හැබැයි මම හිතුවත් එහෙම මේ ආණ්ඩුව හිතුවක්කාරයි නේද කියලා. එහෙමනම් හිතුවක්කාර හොඳ වැඩක් කරන්න එපා. දැන් අපි පොඩි කාලේ ගෙවල් වල අපිට බයින්නේ අම්මා තාත්තා හිතුවක්කාරයා කියලා. මම නම් හිතුවක්කාරයා කියන වචනට කැමති කෙනෙක් ටික. හිතුවක්කාර කොල්ල කෙල්ල තමයි නැගිට්ටි මේ රටේ. දුටුගැමුණු රජතුමා ගත්තත් හිතුවක්කාරයෙක්. ධර්මපාලතුමා ගත්තත් හිතුවක්කාරයෙක්. මම මේ මිගෙට්ටුවත් හාමුදුරුවෝ ගත්තත් හිතුවක්කාරයෙක්. කුඩාපොළ හාමුදුරුවෝ ගත්තත් හිතුවක්කාරයෙක්. හිතුවක්කාරයෝ කියන එක හොඳයි. මොනවාරි විප්ලවකාරීක්නේ. මේක එහෙම නෙවෙයිනේ. හිතුවක්කාරයාට මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. නොතේරුම්කම කිව්වොත් වඩා හොඳයි. නොතේරුම්කම. තේරුම්කමක් නැහැ. මේ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ හරියට. තේරෙන්නේ නැහැ. හොඳ කණ්ඩායමක් හදාගෙන නැහැ. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මම ආශ්‍රය කරපු හින්දා කියන්නේ එතුමාගේ හොඳ ගුණ වර්ගයක් තිබුණා. අවංක මිනිසෙක් හැටියට මම දුටුවා එදා. රට ගැන කැක්කුමක් තියෙන මොකද ඔහු හමුදා සෙබලෙක්. මේ රටේ මිනිස්සු ඕන කෙනෙක් දන්නවා මාත් එක්ක ත්‍රිවිධ හමුදාව දැඩි ලෙස සම්බන්ධයි කියලා. මම මේ යුද හමුදාවට 12000 ගාණක් තරුණයෝ බඳපු කෙනෙක්. කෙල්ල කොල්ල බඳපු කෙනෙක්. ඒකට අදත් මම නවත්තලා නැහැ ව්‍යාපාර. මොකද දැන් ආබාධිත සෙබළු 14000ක් විතර අපේ රටේ ඉන්නවා. දැන් උන්ට මම වෙනම පාසලක් කරනවා. දැන් ඒක අඩුයි දැන් මේ ආබාධිත සෙබළු. නමුත් වැල්ලවත්තේ ආබාධිත රණවිරුවන්ට වෘත්ති පුහුණු ලබා දීමට මං ආයතනයක් පටන් අරන් තියෙනවා. 2000 පටන් ගත්තේ. දිවංගත අමරසිරි දොඩංගොඩ ඒ පිරිස් ඇවිල්ලා ඒක විවෘත කළේ. ඒක තාම පවත්වාගෙන යනවා. ඊට පස්සේ ආබාධිත සෙබළුන් වෙනුවෙන් ඒකල ගුවන්විදුලි සංස්ථාවට අයිති ඉඩමේ ගොවිපලක් මම පටන් ගත්තා මං විසින්. දැන් ඒක කරගෙන යනවා. ඒව ටිකක් සවුත්තුයි දැන් මේ ඒ අවශ්‍ය පහසුකම් හරියට ඉසිලෙස ලැබුණු නැති හින්දා. ඒ වගේම මගේ තව ආයතනයක් තියෙනවා බත්තරමුල්ලේ පාලන්තුන හන්දියේ ආබාධිත සෙබළුන් හදන නිෂ්පාදන මම උගන්වපුවා. නිෂ්පාදනය කරාම ඒක විකුණන්න වෙනම ට්‍රේඩ් සෙන්ටර් එකක් හැදුවා. ඒවා ඔක්කොම මේ ඒවා සතපහකට ආණ්ඩුවෙන් අරන් නෙවෙයි. මන් දුක් විඳලා මට මගේ අම්මා තාත්තට බුදුපාත් වෙන්න හම්බෙලා මොනවා හරි තිබුණා නම් ඒවෙන් මම මගේ ලොකු ආන්දරන්ට පින්සිට වෙන්න මට මොකක් හරි වෙන් කරලා තිබ්බනම් ඒකෙන් මම ඒව කරලා තියෙනවා. මගේ ඊටාම හිතවත් අයගේ උදව් උපකාරය ඇතුව. ඒ වගේම මම ලොකුම සේවයක් හැටියට මම සලකලා යුද්ධේ ප්‍රතිඵලයක් හැටියට මම කරන් යනවා 2009 ඉඳලා පාරේ ඉන්න වීති දරුවන් වෙනුවෙන් පාසලක් කරනවා ලක්විදි විදුහල කියලා. ඒකත් මම අමාරුවෙන් කරගෙන යනවා. ඒක බොරැල්ල ප්‍රදේශයේ. මට දැන් සතුටකට තියෙන්නේ ඒක විතරයි. අනිත් ඒවා දිහා බලලා මට සතුටක් නැහැ. සතුට වෙන්න කිසිම පැත්තක් නැහැ. මම අර දරුපැටව පාරේ හිටපු දරුපැටව එකතු කරලා ඉස්කෝලයක් කරනවා. ඒකෙත් මට ගැටලු සහ ප්‍රශ්න තියෙනවා. මම කාගෙවත් ඉල්ලන්නේ නැහැ. දැන් මට මැරෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලොන්ට නිවාසිකාගාරයක් හදලා දෙන්න ඕන වෙලා තියෙනවා. මොකද දැනුත් ඒ දරුවෝ මංගාවට උදේට එනවා. මං දවල් කෑම තේ ඔක්කොම දෙනවා. නමුත් ඒගොල්ලෝ හවසට ආයි පාරට යනවා. ඒ නිසා ඒ දුක හිතේ තියෙනවා. මට ඒක හැදුවත් මම රාජකීය විද්‍යාලයේ ආනන්ද නාලන්ද හැදුවා වගේ සතුටක් මට එයි. ඒක මම කොහොම හරි කරන්න ඕන මට කියලා මං හිතන් ඉන්නවා. කවුරු හරි එහෙම තැනක් ස්ථානයක් හරි දුන්නොත් මම ඒ ගැන සතුටු වෙනවා. මට ඕනේ නැහැ දරුවන්ට දෙන්න. මට දැන් කිසි දෙයක් එපා. මට කොහොමද මං කාගේවත් මුත් තරන්නේ නැහැ. මට ඕන මගේ රට මේක මගේ කියලා මං හිතන්නේ. මට කියවෙන්නේත් මගේ රට කියලා. අඩු ගානේ මිනිස්සුත් එහෙම කියන්නේ මගේ රට කියලා. මේක අපේ කියන්න එපා.
මගේ රට කියලා හිතන ඒවා විතරයි ආරක්ෂා කරන්න. මගේ කාර් එක, මගේ ගෙදර, මගේ ගෑණි, මගේ දරුවෝ, මගේ ගෙදර. එහෙම හිතුවොත් තමයි මේක රැක ගන්න පුළුවන්. අපේ කියලා හිතන්න එපා. මේක මගේ රට කියලා කල්පනා කරාම පෙනී ඉන්න ඕන තරම් ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ඒක හින්දා ජනතාව එහෙම හිතන්නේ මගේ රටේ ජනතාව රටට ආදරේ වෙන. රටට ආදරේ කරන්න කියන ඉල්ලීම කරන්නම වෙනවා. මොකද දැන් හරි අඩුයි. දැන් අපි බැස්සහම බහින්න එපේ. අපිට බැන බැන ඉඳලා හරියන්නේ ගෙවල් වලට වෙලා බයිනවා. දැන් මොනවා හරි දැන් සිද්ධ වෙනවා නම් කෝ අපේ හාමුදුර මොකුත් නැහැ නේ කියලා කියනවා. ඊට මේ අපට ලියලා දීලා වගේ රට. නෑ ඔබටත් අයිති. ඔබත් මේකේ පෙනී ඉන්න ඕන. ඒ හින්දා මට විතර මේ කවුරුවක් බාර දීලා නෙමෙයි මම පෙනී ඉන්නේ. මම හිතලා මේ මගේ රට එහෙම දෙන්න බෑ කියලා. ඒක හින්දා මේ රජයේ අඩුපාඩු තියෙනවා. ඉතින් හොඳ පිරිසක් හැදෙන්න මේ රට බාර ගන්න. මේ කඳවුර දෙක පස්සෙම දුවන්න එපා. මේ දෙක තුනක් තියෙන මේ ඔක්කොම පක්ෂ මම ආශ්‍රය කරනවානේ. ආශ්‍රය කරනවා කියන්නේ මේ ළඟ නෙවෙයි මේ පන්සලට මේ දවස්වල ඔක්කොම වගේ එනවා. වෙලාවල් ඉල්ලනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා ගියා පහුගියදා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා ගියා. ඒ හැම ජනතා විමුක්ති පෙරමුණෙන් ඇවිල්ලා යනවා. මේ ආණ්ඩුවේ ඇමතිවරු ඇවිල්ලා යනවා. හැම පක්ෂකින්ම එනවා. ඉතින් මට පොඩි සැලකිල්ලක් තියෙන මම නෑ කියන්නේ නැහැ. සැලකිල්ලකට වැඩිය බයක් කිව්වොත් හොඳයි. ඉතින් ඒක තමයි හැබැයි මේ කිසි කෙනෙක් මංගාවට ඇවිල්ලා මේ රටේ මේ අපි කතා කරන විෂය නැහැ. මට දුක ඒකයි. කිසි කෙනෙක් මේ රටේ සම්පත් පිළිබඳව මිනිස් ජනතාව ගැන කවදාවත් කතා නැහැ. දැන් මේ දවස්වල මොම් පිස්සෝ වගේ දුවන කේන්දර බලනවා. ඒක 10ක් 12ක් කේන්දර බලනවා මුන්ගේ කොටුවල රාජයෝග තියෙනවා කියලා. රටේ මිනිස්සුන්ට වැල් නැතුව මිනිස්සු කොරෝනා වෙලෙන් මිදෙන්නේ කොහොමද කියලා දඟලනවා. පමණක් ඇවුගේ ඒව නැතුව රාජයෝග හොය ඊළඟ ජනාධිපතිවරණය සඳහා හැමෝම හොඳයි කියනවා. ඔබ වහන්සේවත් අහන්නේ නැද්ද උන්ගෙන් මේ රටේ ප්‍රශ්න තියෙන්නේ මේවා නෑ මම තමයි හැමදාම කතා කරන්නේ. ඇයි මිනිහොත් බල මේව ගැන කතා නොකරන්නේ කියලා හැමෝගෙම අහනවා. අහලා බලන්න. පත්තරලත් යන්නේ මම බයිනවා කියලා. ඉතින් මම නරකනේ අන්තිමට. දැන් බලන්න දැන් මේ ආණ්ඩුව හදන්න උදව් කරා. දැන් මම නරකයිනේ. මොකද හැදුවනම් මොකටද බයින්නේ කියලා. ඉතින් මිනිස්සුත් හරි කපටි. දැන් මේ දවස්වල කියන්නේ හාමුදුරුවෝ කියපු හින්දා අපි ඡන්දය දුන්නා කියලා. කොච්චර පහත් කතාවක්ද? මම කිසි තැනක කියලා නෑව කතාව. මම ඒව උත්තර දෙන්න යන්නේ නැහැ. නමුත් අපි කියන හින්දා පන්සිල් රකපල්ලා එහෙම. ඒකවත්. ඒක කියලා මම කියන්නේ. අඩුවන්නේ අපි දැන් අවුරුදු 10 ගණනක් තිස්සේ කියනවා. දැන් හොඳයි මම කියන පන්සිල් රකපල්ලා කියලා ඒකවත් කරපල්ලා එහෙම. අපි කියපු හින්දා කරා නම් බොරුනේ. මේ මිනිස්සු මේ කාගේ හරි ඇඟේ තියලා Taman නිවැරදි කියන්න හිතනවා. අපි නම් මේ ආණ්ඩුව හදන්න උදව් වුණා. ඔව්. ඉතින් මම විතරද නෑ 69 ලක්ෂයක් ඡන්දෙ දීලා තියෙනවා. කෝ ඒගොල්ලෝ? මොකෝ සෞදියෙන් මේ ඇමරිකාවෙන් එංගලන්තයෙන් ඇවිල්ලා ඡන්දෙ දුන්නද නෑ? ඒ දීපුවෙන් දැන් කියන්නේ මේ අපි කියපු වැරදි බාර ගන්න කැමති නැති මිනිස්සු. අපි කැමති. අපි කියන්නේ ඔව් මේක අපි හැදුවා. දැන් හරි නෑ. ඒකින්ද මේ කෑ ගහන්නේ සටන් කරන්නේ. ඒකින්ද ඒකට එකතු වෙල්ලකෝ. ඒකට එකතු වෙලා ඒකට සටන් කරමුකෝ. එතකොට අඩු ගන්න ආණ්ඩුව ටිකක් හැදෙයිනේ. අවසාන වශයෙන් කියන්නකෝ හාමුදුරනේ. තවත් නායකයෙක් හදන්න මහන්සි වෙනවද ඉස්සරහට? ඇත්තටම මේ දවස්වල බොහෝ දේශපාලන පක්ෂවල පුද්ගලයෝ මා සමග විවිධ සාකච්ඡා කෙරෙනවා. මම මේ හැමෝගෙම අහපු ප්‍රශ්නයක් මේ රට ජාත්‍යන්තරයට යම් යම් කිවිසුම් අත්සන් කරනවා. ඒවා වළක්වන්නේ කොහොමද? ඒ අත්සන් කරපුව අහෝසි කරන්න පුළුවන් පදනමක් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න මට තියෙනවා. දැන් අපි ආණ්ඩුවක් කොච්චර හැදුවත් වැඩක් නැහැ ගහපු ජාත්‍යන්තර කිවිසුම් අහෝසි කරන්න බැරි නම්. එහෙම පුළුවන්කමක් තියනවද කියලා මම අහුවාම පමණක් අය බොරුවට මට කියනවා එහෙම පුළුවන්. මම විශ්වාස කරන්නේ නැහැ. ජාත්‍යන්තර අත්සන් කරාට පස්සේ එහෙම ලේසි නෑ. මට ඕන මේ රටට සිය පණ වගේ ආදරය කරන මිනිහෙක්. පණ වගේ ජීවිතය පැත්තකින් තියලා ආදරය කරන මිනිහෙක් මට අවශ්‍යයි මේ රටට. ඒකෙදී අපේ දුටුගැමුණු මහරජතුමා ප්‍රාක්‍රම බාහුල විජය බාහුල වගේ මහසෙල්ලා වගේ මිනිස්සු අපිට අද ඕන. තමන් ගැන හිතන්නේ නැති, තමන්ගේ දරු මල්ලෝ ගැන හිතන්නේ නැතු, තමන්ගේ බිසව ගැන හිතපු නැති නායකයෝ අපිට හිටිය අපේ රටේ. දුටුගැමුණු මහරජතුමාගේ කියමන් වුණත් බලන්න මට මේ ළඟදී අනුශාසනාවකට දුටුගැමුණු මහරජතුමා ගැන කතා කරන්න උනා. මම අලුත් කරුණු කියන්න ඕනේ ඉඳ පොඩ්ඩක්
පොතපත පරිශීලනය කරනකොට මට ඇඬුණා. දුටුගැමුණු 30ත් එක්ක ගහගෙන පෙරදිලා අශ්වයා පිට කැලේ යනවා. ගිහිල්ලා බඩගිනි. ඒකට වතුර තියෙන තැනක නැවැත්තුවා අශ්වයා. වල බත් පාසලයක් තිබුණා. ඒක අරන් දුටුගැමුණු එක 4කට බෙදෙනවා මේ බත් එක. එයාට කොටසක්, අශ්වරෝහකට කොටසක්, අශ්වයට කොටසක්, පන්සලට කොටසක්. එතනත් පන්සල පේන්නවත් නැහැ. හාමුදුරු කෙනෙක් දකින්නවත් නැහැ. නමුත් අග්‍ර කොටස කියලා වෙන් කරා. ඒක අපි බලනකොට ඇඬෙනවා. එහෙම රජදරුවෝ හිටපු රටක්. අපිට මේ රට උරුම කරපු දරුවෝ හිටපු රටක්. ඒ නිසා මම කියන්නේ උතුම් රටක් හදමු. මේක මෙහෙම වෙන්න දෙන්න බෑ. මෙහෙම වෙන්න දෙන්න එපා. අපි බහිමු, පාරට බහිමු, සටන් කරමු, හදමු. ඇයි පැත්තකටලා ඉන්නේ? මේක අපේ කාගේවත් නෙවෙයි. ඒක නිසා රටේ අයිතිකාරයෝ හැටියට දැන් වැරදි එකට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. දැන් මේ පාරවත් හොඳ එකක් කරමුකෝ. මට ඇවිල්ලා යෝජනා කරන්නකෝ. කවුද හොඳ කියලා එහෙමනම්? මම එන්නම් කොහෙන්ද හොඳ මිනිහෙක් නම්. දැන් මම කිව්වම මේ රටේ ලක්ෂ කීපයක් හැරෙනවනේ. මගේ ශ්‍රාවක පිරිස ඔය කවුරු කොහොම කිව්වත් මම ඒකයි මේ ළඟදී ගරු කාදිනලතුමා එක්ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙන වෙලාවෙත් මම කිව්වේ අපි දීපු රට අපිට ඕන කියලා. ඒක හින්දා මේ රටේ මිනිස්සු ටිකක් අන්න එතෙන්දී නම් ටිකක් ගැස්සිලා බැලුවා මන් දිහා. මේ පාර මට පමණක් ලියුම් එවල තිබුණා මේ බත් කෑවේ නැහැ ගෙදර කියලා එදා. ඉතින් එහෙම ඉන්නවා. ඒක නිසා අපි මේක හදමු. මේක මේ පරාජිත හැඟීමෙන් බලන්න එපා. මේක හදමු අපි. තවත් මේ වගේ වීඩියෝස් දාපු ගමන් බලන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න.